समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස. තෙරුවන් සරණයි පින්වත් හැමදෙනාටම. මේ වෙලාවේ සූදානම් වෙන්නේ net fm ධර්ම දක්ෂිනාව බොහෝම ශ්‍රද්ධාවෙන් එවැගේම තමයි ධර්ම ගෞරවයෙන් යුක්තව ශ්‍රවණය කිරීම සඳහා. පින්වත්නි, ඔබ දන්නවා net fm ධර්ම දක්ෂිනාවට මේ වෙලාවට මෙදිනට අන්‍ය දිනයන්හි වැඩම කරනු ලබන්නේ ගරු දේශකයන් වහන්සේ වන පිටිගල ධම්ම විනීත ස්වාමින්ද්‍රයන් වහන්සේ. අද දවසෙත් මේ රටේ පවතිනා වූ අයහපත් තත්ත්වය හේතු කරගෙන උන්වහන්සේ ධර්ම දේශනාවට සම්බන්ධ නොවන බැවින් අප විසින් ධර්ම දක්ෂිනාව ධර්ම දේශනාව සිද්ධ කරන්නට සූදානම් වෙන වෙලාව. අපි ධර්ම දේශනාව ආරම්භෙදිම සිහිපත් කරගමු. අද දවසෙත් මේ ධර්ම දේශනාව සඳහා ධර්ම දක්ෂිනාව සඳහා පුණ්‍යවන්ත දායකත්වයේ සපයන ඒ සඳහා පින උරුම කරගත්ත පින ළඟා කරගත්ත පින්වතුන් පිළිබඳව එක දායකත්වයක් විදිහට 53න් 23 යෝධමාවත සිද්ධමුල්ල පිළියන්දල කියන ලිපිනයෙහි පදිංචි නාලිකා දිසානායක මහත්මිය සහ නවීරා දිසානායක දියණිය කියන ඒ දෙපළ එක දායකත්වයක් සපයනවා. ඒ වගේම තමයි තවත් දායකත්වයක් විදිහට පොළොන්නරුව විජයබාහුපුර සිංහපුර වීරසිංහ මාවතේ පදිංචි එම්.ඒ. වීරසිංහ මහතා විසින් තවත් දායකත්වයක් සපයනු ලබනවා. මේ පින්වතුන් හැම දෙනාගේම අපේක්ෂාවන් බලාපොරොත්තු ඒ අයගේ පුණ්‍යානුමෝදනාවන් සිහිපත් කරලා අපි අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා ධර්මදේශනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීම සිද්ධ කරන්නට. දැන් සූදානම් වෙන්නේ ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කිරීම සඳහා. පින්වත්නි, මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ පෙන්නපු මේ කාරණාවන් එම නැත්නම් උන්වහන්සේ අපිට දේශනා කරලා තිබෙන සමස්ත වශයෙන්ම සූත්‍ර විනය අභිධර්මය මේවා සදා කල්හිම මේ ලෝකේ පවතිනා වූ යථාර්ථයන්. උන්වහන්සේ අපට අර නගර සූත්‍රය තුල බොහෝම පැහැදිලිව පෙන්නනවා මම මතු කරගත්තේ පරණ නගරයක් වගේ එකක් කියලා. එහෙම නැත්නම් කැලයෙන් වැසී ගියපු කැලයට හසු වෙච්ච නගරයක් නැවත ප්‍රතිෂ්ඨාපනය කරනවා වගේ නැවත මතු කරගන්නවා වගේ ලෝක ධර්මතා තමයි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ පවතිනා වූ යථාර්ථයන් තමයි මතු කරගෙන තිබෙන්නේ. එවැනි යථාර්ථයක් මේ ලෝකේ හැම කල්හිම පවතිනවා. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ඒක හකුලුවන්ට, ඒක දිගහරින්න, ඊට පස්සේ එහි පවතිනා වූ ස්වභාවයන් අන්‍ය ස්වභාවයක් ඇයි කියන්න මේ ලෝකේ කිසිම කෙනෙකුට බෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවම උන්වහන්සේ පෙන්නපු කාරණාවන්ම සියලු බුදුවරුන් පියවරෙන් පියවරට ලෝක සත්‍යයට හෙළි කරපු යථාර්ථය. මේ ලෝකේ තවසෙන්ම සරලව කිව්වොත් එහෙම ලෝකේ පවතිනා වූ ඇත්ත තමයි බුද්ධ දේශනාව කියන්නේ. ලෝකේ පවතිනා වූ දාර්ශනික එවැගේම ප්‍රඥාමය යුක්ති සහගතමය
ඇත්ත තත්වයට කියනවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කියලා. සරල නිර්වචනයක් එහෙම දෙන්න පුළුවන්. එතකොට ඒ නිර්වචන අතරින් ඒ උන්වහන්සේගේ මඟ පෙන්වීම අතරින් උන්වහන්සේ මේ ලෝකයට හෙළි කරපු සත්‍යතාවයන් අතරින් අදත් තෝරගන්නවා ධර්ම දේශනාවට එක සත්‍ය වචනයක්, එක සත්‍ය දේශනාවක්, එක යථාර්ථවාදී දේශනාවක්. ඒක තමයි පින්වතුනි අංගුත්තර නිකායේ චක්ක නිපාතේ එන පාතු භාව කියන සූත්‍රය. අංගුත්තර චක්ක නිපාතේ එන පාතු භාව කියන සූත්‍රය. පින්වතුනි පාතු භාව කියන වචනේ තේරුම තමයි පහළ වෙනවා කියන එක. එහෙම නැත්නම් මතු වෙනවා, ඉපදෙනවා. ඒ වගේ තේරුම් කීපයක් තියෙනවා. පින්වත්නි පාතු භාව එහෙම නැත්නම් පහළ වීම අපිත් ලෝකයට පහළ වෙච්ච මිනිස්සු. ඒ වගේම තමයි ලෝකේ ඉන්න අනිත් සත්වයොත් ලෝකයට පහළ වෙච්ච උදවිය. මෙතනදී අපේ භාග්‍යතුන් වහන්සේ මේ පාතු භාව කියන සූත්‍රයේදී පෙන්වන්නේ මේ ලෝකයේ තිබෙන දුර්ලභ පහළවීම පිළිබඳව. එතකොට දැන් මතක් කළා අංගුත්තර නිකායේ චක්ක නිපාතය තමයි මේක තියෙන්නේ කියලා. net fm ධර්ම දක්ෂිනාව ඕනම කෙනෙක් ඉතා ඕනකමින් අහනවා නම්, කැමැත්තෙන් අහනවා නම්, සහ පියවරෙන් පියවරට අහලා තියෙනවා නම් දැන් ඔළුවට ගිහිල්ලා ඉවරයි. මේ වෙනකොට අවබෝධ වෙලා ඉවරයි. අද හාමුදුරුවෝ කරුණු 6ක් චක්ක නිපාතය ගැනනේ කිව්වේ. ඒ හින්දා කරුණු 6ක් තමයි විග්‍රහ කරන්න කියන එක මේ වෙනකොට වැටහිලත් ඉවරයි. මොකද ධර්මයේ අවබෝධයෙන් අහන, ඕනකමින් අහන, කැමැත්තෙන් අහන සහ ධර්මය ඇසීම කෙරෙහි කන යොමාගත්ත. එහෙම නැත්නම් ඇහෙන හින්දා අහන නෙවෙයි, ඕමනාවෙන් අහන ඕනම කෙනෙකුට මෙන්න මේ වගේ සරල කාරණාවන්, මේ වගේ යම් යම් ධර්මයේ ඇසීමේදී භාවිතා කරන උපක්‍රම ඊටාම හොඳට පිළිහිටලා තියෙනවා. ඊටාම හොඳට ජීවිතයට බද්ධ වෙනවා. එනිසා අපි බලමු චක්ක නිපාතේ නම් කාරණා 6යි. දැන් මේ කියන්න යන්නේ දුර්ලභ පහළවීම් 6ක් ගැන. ඒ දුර්ලභ පහළවීම් 6 මොනවද කියලා අපි විස්තර කරගමු පියවරෙන් පියවරට ඒ පිළිබඳව අවධානය. ඒ වගේම තමයි ඒ එක කාරණාව යම විග්‍රහ කරනකොට මම පෙන්නකොට ඔබ මනසින් කල්පනා කරන්න, ඔබ මනසින් හිතන්න, ඔබ මනසින් තර්කයක් ගොඩනගා ගන්නට, විතර්ක කරන්න මම මේ පහළ වීම නිසා, මේ කාරණාව නිසා, නැත්තම් මේ දුර්ලභ පහළ වීම නිසා මගේ ජීවිතේට මම මොනවද ලබාගෙන තියෙන්නේ? ඒ තුලින් මට ලැබිච්ච ලාභය මොකද්ද? මොකද දුර්ලභ දේවල් නම් පින්වතුනි ඒකෙන් මොන හරි අපිට ලැබෙන්න එපැයි. දුර්ලභ දෙයක් තියෙනවා නම් ඒ දේ අපිට වැඩදායක විදිහට යමක් කෙරිලා තියෙන්න ඕන. නැත්නම් අපි කරගෙන තියෙන්න ඕන. අපි බලමු මේ දුර්ලභ දේවල් තුල අපිට ලැබුණු ලාභය, අපි ලබාගත්තා වූ ලාභය, අපි සිද්ධ කරගත්තා වූ ලාභය මොකද්ද කියලා. පින්වතුනි පළවෙනි එක තමයි ලෞතුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළවීම මේ ලෝකේ දුර්ලභයි. ඒක තමයි පළවෙනි කාරණය. අපි ඕක අහලා තියෙනවනේ, අපි බණ අහන්න දන්න කාලේ ඉඳලා. බුදුහාමුදුරුවන්ගේ පහළවීම, බුදු කෙනෙක් ලෝකේ ඉපදීම තාමත්ම දුර්ලභයි කියලා අපි දන්න කාලේ ඉඳලා අහන එක. ඒකනේ කියන්නේ කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. ඒවා අපිට පුංචි දවස් ඉඳලා පාඩම් වෙච්ච ඒවා. පින්වත්නි, ඇත්තටම අපි වචනෙට කියනවා බුදු කෙනෙක් ඉපදෙන එක, පහළ වෙන එක හරිම දුර්ලභ දෙයක්, කාලෙකින් සිද්ධ වෙන දෙයක්. ඒක සිද්ධ වෙන්නේ බොහොම
අමාරුවෙන් කියලා අපේ උපකල්පන නිර්වචන අරගෙන අපේ දැනුමේ තරමත් එක්ක අපි සාකච්ඡා කරනවා. පින්වතුනි අපි බලන්න ඕන ඇත්තටම හොයලා ඇයි මේ බුදුහාමුදුරුවන්ගේ පහළවීම බුදුහාමුදුරුවන් විසින්ම ලෝකයට දේශනා කරන්න තරම් උන්වහන්සේ තමන්ගේ ගුණය වර්ණනා කරගන්න තමන්ගේ ගුණය ලෝකයට හුවා දක්වන ශාස්තෘවරයන් වහන්සේ නමක් නෙවෙයිනි. ඒ තුල මාන්නයක් තිබ්බ ශාස්තෘවරයන් වහන්සේ නමක් නෙවෙයිනි. එවැනි ශාස්තෘවරයන් වහන්සේ නමක් එයි ලෝකයට කියන්නේ තමන් වහන්සේ වැනි උත්තමයන්ගේ පහළවීම දුර්ලභයි කියලා උන්වහන්සේ ඇයි ප්‍රකාශ කරේ කියලා අපි හොයන්න ඕන. ඒක බෞද්ධයාගේ තමන්ගේ ජීවිතයට වැදගත්කම් එකතු කරගන්න තියෙන වටිනා සෙවිල්ලක්, වටිනා පරිශ්‍රණයක්. පින්වත්නි, බුදුවරයෙක්ගේ ජීවිතයේ තිබෙන අවස්ථා දෙකක් ප්‍රධාන. එකක් තමයි බුද්ධත්වයට පත්වීම, අනිත් එක තමයි බෝධිසත්ව වරයෙක් බවට පත්වීම. බෝධිසත්ව වරයෙක් වුණොත් තමයි බුදු වෙන්න පුළුවන්. බෝසත් නොවන කිසිම කෙනෙක් මේ ලෝකේ බුදු වෙන්නේ නැහැ. බෝධිසත්ව චරිතයක් තිබුණු කෙනෙකුට තමයි බුද්ධ කියන චරිතයක් ඉස්මතු කරගන්න පුළුවන්. පින්වත්නි, අපි බොහෝ වෙලාවට කතා කරන්නේ බුද්ධ චරිතය ගැන පමණයි. අපි හොයන්ට යන්නේ නැහැ. අපි ඇත්තටම ගවේෂණයක යෙදෙන්නේ නැහැ. බුද්ධ චරිතයක් ගොඩනගන්න පිටිපස්සෙන් හිටපු බෝධිසත්ව චරිතය මොකක්ද කියලා. එහෙම නැත්නම් ඒකට භාවිතා කරපු නිර්ණායක මොනවද? ඊට කැපවෙච්ච හැටි කොහොමද කියලා අපි පින්වතුනි බොහෝ සෙයින් හොයන්න යන අඩුයි. අපි හොයන්නේ. ඒ නිසා බුදු වෙනවා වගේම පින්වතුනි අමාරු වැඩක් තමයි බෝසත් වෙන එක. අපි කියනවානේ, අපි බොහොම කැමැත්තෙන් කියනවානේ ඒ මනුස්සයා හරියට බෝධිසත්වෙක් වගේ කියලා. ඒ මහත්තයා, ඒ නෝනා හරියට බෝසත් ගුණ තියන අය වගේ කියලා අපි මේ වචනය තාමත්ම නිර්පරාදේ එළියට දානවා. මේකේ තියෙන යථාර්ථය තේරෙන්නේ නැහැ අපිට. පින්වතුනි, මේ වචනය කියන්නේ එහෙම අවභාවිතා කරන්න පුළුවන් වචනයකුත් නෙවෙයි. අපි බලමු. බුදු වෙනවා වගේම අමාරු නම් බෝසත් වෙන්න මොනවද කරන්න ඕනේ කියලා අපි දැනගන්න වෙනවා. පින්වතුනි, බුදු කෙනෙක්ගේ බෝධිසත්වවරයන් වහන්සේ නමක්ගේ පළවෙනි විවරණයට, නියත විවරණයට අපි ලස්සන නමක් ශාසනික වශයෙන් භාවිතා කරනවා. ඒ වචනය තමයි අබිනීහාරය කියලා කියන්නේ. අබිනීහාරය. අබිනීහාරය සම්පූර්ණ කරන බෝධිසත්වවරයන් වහන්සේ නමක්, එහෙම නැත්නම් බුදු වීමට පළවෙනි විවරණය ගන්න බෝධිසත්වවරයන් වහන්සේ නමක් ඇත්තරම බෝසත් කියන නමින් හඳුන්වන්නට සූදානම් වෙන එම පර්යේෂණයට, ඇත්තරම ගත්තොත් මේක සම්මුඛ පර්යේෂණයක්. බුදු කෙනෙක් ඉස්සරහා කරන ඊට නතු වෙන ඕනම චරිතයක්, මනුස්ස චරිතයක්, ඕනම කෙනෙක් කාරණා බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණ කරන්න ඕන. බොහෝ ප්‍රමාණයක්. හැබැයි ඒ අතරින් මම කොහොම මේ වෙලාවේ සඳහන් කරන්නේ නැහැ මූලික කාරණා කිහිපයක්. ප්‍රමුඛ කාරණාවන් කිහිපයක් සඳහන් කරනවා බෝසත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. පින්වත්නි, එකක් තමයි මනුස්සත්තං. මනුස්සයෙක් කියලා ඉපදෙන්න ඕන. මනුස්සයෙක් වෙන්න ඕන. දැන් යම් කිසි කෙනෙකුට බුද්ධත්වයට පත්වීම සඳහා බෝධිසත්ව මගට බහිනකොට පළවෙනි විවරණය බුදු කෙනෙක් ඉස්සරහා ලබා ගන්න ඕන. ඒකට කියනවා අබිනීහාරය කියලා. අබිනීහාරය සම්පූර්ණ කරගන්න සූදානම් වෙද්දී ඒ භවයේ මිනිස්සෙක් කියලා ඉපදිලා ඉන්න ඕන. දැන් අපි හිතමුකෝ බෝසත් වෙන්නත් පුළුවන්. හැබැයි මිනිස්සෙක් වෙන්න කොච්චර අමාරුද? මිනිස්සෙක් වෙන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවානේ පින්වතුනි, නකසික උපමාව කියලා.
මේවා ඇහිලා අපි ලේසියකින් මේ වගේ එකක් අය කියනකොට නකසක උපමාව කියද්දී මෙහෙමයි කියලා අපි දන්නවා. හැබැයි මේවා වචන මාත්‍ර වශයෙන් පාඩම් කරගෙන තිබුණාට දැනගෙන තිබුණාට මේවා ආපහු හිතන්නේ නැහනේ අපි පරිකල්පනයක් අපිට නැහනේ. නකසික උපමාවේදී බුදුහාමුදුරුව මොකද්ද කරේ? නියපොත්තට පස් ටිකක් අරගෙන ඒ පස් ටික භික්ෂූන් වහන්සේලාට පෙන්නලා අහනවා මහණෙනි මේ මගේ නියපොත්ත උඩ තියෙන පස්ද වැඩි මහා පොළවේ තියෙන පස්ද වැඩි? ඒක තමයි නකසික උපමාව. ඒතකොට මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවනේ මහා පොළවේ තියෙන පස් ප්‍රමාණය බොහෝ සෙයින් වැඩි බහුලයි. තාම සුළු ප්‍රමාණයක් තමයි ඔබ වහන්සේගේ නියපොත්ත මත තියෙන්නේ. පින්වතුනි මේ පස් ටික ගත්තේ කොහෙටද? අල්ලටද ගත්තේ? නැත්තම් නියපොතු පහටමද ගත්තේ? නෑ. නැත්තම් පස් අහුරක්ද ගත්තේ? නෑ. හිතන්න පස් ටික ගත්තේ නියපොත්ත උඩට. නියපොත්ත උඩට ගත්තේ පස් ටික. බොහොම සුළු ප්‍රමාණයක් ගත්තේ. බොහොම ටිකයි. එතකොට මේ සුළු ප්‍රමාණයක් බොහොම ටිකක් ගණන් කරන්න පුළුවන් පස් කැට ටිකක් අරගෙන ලෝකයට පෙන්නනවා. මෙන්න මෙච්චරයි මැරිලා ගිහිල්ලා සුගතිගාමි වෙන්නේ. මහා පොළවේ පස් වගේ ප්‍රමාණයක් දුගතිගාමි වෙනවා. පින්වතුනි දිව්‍ය ලෝකෙම නැවත ඉපදෙන පිරිස මේ ලෝකයේ අඩුයි. සුගතිගාමි තැනක්නේ දිව්‍ය ලෝක 6 කියන්නේ. ඒකෙන් චුත වෙලා ඒකෙම ඉපදෙන අය අඩුයි. බ්‍රහ්ම ලෝකවලත් එහෙමයි. බ්‍රහ්මයෝ චුත වෙලා ආපහු බ්‍රහ්ම ලෝකෙම ඉපදෙන ප්‍රමාණය අඩුයි. මිනිස්සුયો මෙහෙන් මැරිලා ගිහලා මනුස්ස ලෝකයටම එන ප්‍රමාණය හරිම අඩුයි. අඩුයි නෙවෙයි දුර්ලභයි. එතකොට මිනිස්සෙක් වෙන්න ඕන මේ බොහොම අමාරුවෙන් බොහොම පින් දහම් සිද්ධ කරලා බෝසත් වෙන්න කලින් මිනිස්සෙක් වෙන්න ඕන. ඒතර මිනිස්සෙක් කියලා ඒ අවස්ථාවට මුහුණ දෙන්න ඕන. දෙවෙනි එක තමයි ලිංග සම්පatti. ලිංග සම්පatti කියලා කියන්නේ පිරිමියෙක් කියලා ඉපදෙන්න ඕන. දැන් මේක කියනකොට අහන්න පුළුවන් ඇයි ගෑනුන්ට බුදු වෙන්න බැරිද? ඇයි කාන්තාවන් වෙන අපිට බුදු වීම අකපැයිද? ස්ත්‍රීන්ට බුදු බව පැතීමට නොහැකීද? දැන් මේවා මේ කාන්තා සමිතිවල උද්ඝෝෂණ පාට වගේ භාවිතා කරන්න පුළුවන්. හැබැයි මිනිස්සු අහන්නේ නෑ මේ වගේ ලෝක ධර්මතා කියනකොට ඇයි මේ ලෝකේ වැස්ස උඩින් පල්ලෙහාට වැටෙන්නේ? ඇයි ගංගාව ඔක්කොම පල්ලෙහාට ගලන්නේ? ඒවා උඩහාට ගලන්න බැයිද? ඇයි ඉර පායන්නේ නැගෙනහිරෙන්? බටහිරෙන් අවරදිගින් බැයිද ඉර පායන්න? පින්වතුනි ලෝක ධර්මතා අපිට වෙනස් කරන්න බෑ. මාරයා වෙන්නත් පුළුවන් පිරිමි කෙනෙක්. ඉල්ලුම් පත්‍ර දැම්මත් බාර ගන්න නැහැ ගෑනු අය. ඒ වගේම තමයි ශක්‍රදේවේන්ද්‍රයා වෙන්න පුළුවන් පිරිමි කෙනෙක්ට. එයාගේ බිරිඳ වෙන්න පුළුවන්. දැන් ඉන්න අපේ ශක්‍රදේවේන්ද්‍රයාගේ සුජම්පතිනිය එහෙම නැත්නම් සුජාතා කියන තැනත්තිය වගේ බිරිඳ වෙන්න පුළුවන් ශක්‍රදේවේන්ද්‍රයාගේ. ඒ වගේම තමයි බුදු වෙන්නත් පිරිමි අත්භවයක් බෝසත් අත්භවයකට පත් වෙන්න පිරිමි අත්භවයක් ඒක වාසනාවක් විදිහට ලබාගෙන තියෙන්න ඕන. ඊට පස්සේ පින්වතුනි හේතු කියලා කාරණයක් තිබෙනවා. හේතු කියලා කියන්නේ ඒ වෙලාවේ බණ ඇහුවොත් එහෙම ඒ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරොත් එහෙම මාර්ගඵල ලබන්න පුළුවන් තැනට හිත දියුණු වෙලා තියෙන්න ඕන. ප්‍රඥාවක් තියෙන්න ඕන. බෝධිපාක්ෂික ධර්ම ටික වැඩිලා තියෙන්න ඕන. එතකොට දස සංයෝජන ටික නැති කරගන්න පුළුවන් හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ හේතුව තියෙන්න ඕන බෝසත් වෙන්න. මේ බුදු වෙන්න නෙවෙයි මේවා. බෝසත් වෙන්න. ඊට පස්සේ සත්තාර දස්සන බුදු කෙනෙක් හම්බෙන්න ඕන. පින්වතුනි බුදු කෙනෙක් හම්බ වෙනවා කියන එක බොහොම
ලේසියෙන් සිද්ධ වෙන එකක් නෙවෙයිනේ. ඊට පස්සේ පබ්බජ්ජා මහාන වෙලා ඉන්නෝ. ඒ මහානකම ඒ පැවිද්ද කර්මයේ අදහන තාපස නිකායක හෝ පැවිද්දක් විය හැකියි. එය ශාසනික පැවිද්ද වීමටම අවශ්‍ය නැහැ. හැබැයි කර්මය සහ කර්මඵලය අදහන්න ඕන. ඒ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය ඉන්න කෙනෙක්. ඒ වගේම තමයි ගුණ සම්පatti. පින්වතුනි ගුණ සම්පatti කියලා කියන්නේ පංච අභිඥා සහ අෂ්ට සමාපatti ලබාගෙන ඉන්න ඕන. මේ බුදු වෙන්න ඒවා ටිකක් නෙවෙයි මේ බෝසත් වෙන්න බෝධිසත්ව කියන චරිතයට පත් වෙන්න තියෙන අමාරුකම. ඊට පස්සේ අධිකාරෝච ඡන්දතා කියලා කාරණා දෙකක් තියෙනවා. අධිකාරී කියලා කියන්නේ සියල්ල අතාරින්න පුළුවන් හැකියාවක්. වෙසතුරු අත්භවේ අපි දන්නවා ලෝකෙ මිනිස්සුන්ට අතාරින්න අමාරුම දේවල් අතාරිනවා. සාලිය ක්‍රිෂ්ණජිනා හරි අමාරුවෙන් අතාරිනවා. බමුණෙකුට දන් දෙනවා. මන්ත්‍රී දේවිය දන් දෙනවා. රාජ්‍ය දන් දෙනවා. මේ දානීය විතරක් පුරුදු කරපු හැටි. ඉවසීම පුරුදු කරනවා තවත් තැනකදී ඒ අතහැරීමත් පුදුමාකාරයි. අපිට පින්වතුනි ශාන්තිවාදී ජාතකයේ මතක් වෙනවා. අත් දෙක කපලා කකුල් දෙක කපලා කන් දෙක කපලා කලාබු රජතුමා ශාන්තිය හොයපු හැටි. අතහැරීම. ඒ අතහැරීම් සියල්ලම විඳ දරා ගන්න පුළුවන් මානසික ශක්තියක් ඇතිව ඇවිල්ලා ඡන්දතා අවසානයේදී කියනවා දැඩි කැමැත්තක් තියෙන්න ඕන කියලා. බලන්න බෝසත් වෙන්න කොච්චර අමාරුද කියලා. අපි මේ වචනේ කොච්චර වැරදියට පාවිච්චි කරනවද කියලා. බෝසත් කෙනෙක් වෙන්න මේ කාරණා 8ක් තියෙන්න ඕන. දැන් මම කාරණා 8ක් සඳහන් කළා. මිනිස්සෙක් වෙන්න ඕන, පිරිමියෙක් වෙන්න ඕන. ඒ භවයේහිම මාර්ගඵල අවබෝධය ලබන්න රහත් වෙන්න තරම් නුවණක් මුහුකුරා ගිහිල්ලා තියෙන්න ඕන. බුදු කෙනෙක් සම්මුඛ වෙන්නට ඕන. ඒ වගේම තමයි පැවිදි වෙලා ඉන්නට ඕන. ඒ කියන්නේ තාපසයෙක් වශයෙන් හෝ. ඊට පස්සේ ගුණ සම්පatti පංච අභිඥා අෂ්ට සමාපatti ලබාගෙන තියෙන්න ඕන. අතාරින්න පුළුවන් මානසිකත්වයක් තියෙන්න ඕන. දැඩි කැමැත්තක් තියෙන්න ඕන. මෙන්න මේ කාරණා 8 සපුරගත්ත මේ කාරණා 8 පුරවගත්ත කෙනෙකුට තමයි බෝසත් වෙන්න පුළුවන්. පින්වතුනි බෝසත් උනායින් පස්සේ ඔබ හිතනවාද බුදු බව සම්පූර්ණයි කියලා? නෑ. එදා ඉඳලා සංසාරේ මේ ලෝකෙ කිසිම සත්‍යයක් නොවිදිනා දුක් බෝසත් කෙනෙක් විඳින්න ඕන. ඒ තමන් වෙනුවෙන් නෙවෙයි. පරහිත පිණිස, අනුන් පිණිස, ලෝක සත්වයාට ධර්මය අවබෝධ කරවීම පිණිස, ලෝක සත්වයා දුකින් මිදවීම පිණිස, සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම පිණිස. මිනිතුනි අපි ටිකයි දන්නේ. ඒ ජාතක පොතේ තියෙන ටිකනේ. එතකොට ජාතක පොතේ අපිට හම්බ වෙන්නේ 550 ජාතක පොතේ 547යිනේ අපිට හම්බ වෙන්නේ බෝධිසත්වයන් වහන්සේගේ චරිතය. ඉතුරුවා පින්වතුනි කොච්චර දේවල් මේ ලෝකෙ සිද්ධ වෙන්න ඇද්ද අපේ බුදුහාමුදුරන්ගේ බෝසත් කාලේ. ජාතක කතාවක් දෙකක් කියවපුවාම බෝධිසත්ව කෙනෙක්ගේ උදාර චරිතය, උදාර ගුණධර්ම පුදුමාකාර විදිහට ගලාගෙන හැලෙනවා ගංගාවක් වගේ. හරි ලස්සනයි. පින්වතුනි ඒ ලස්සන අස්සේ සැඟවිච්ච දුක්බර කතාව, කැපවීම, උත්සාහය, වීරිය, දස පාරමිතාව ලෝකෙ කිසිම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද? බෑ. ඇයි බුදුහාමුදුරුවෝ, ඇයි අපේ බෝසත්තුමා එච්චර කැප වුණේ? අපි නිසා. වෙන කවුරුවත් නිසා නෙවෙයි, තමන් වහන්සේ නිසා නෙවෙයි, අපි නිසා. නමුත් බුදු වුණයි කියලා මේ අමුතු වරප්‍රසාද ලැබෙන්නේ නැහනේ. පඩිය වැඩි වෙනවද?
ලැබෙන වරප්‍රසාද වැඩි වෙනවද? මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. පරහිත කාමී හිතක් තිබෙන කෙනෙක් තව මිනිස්සු ලෝකේ දුකටපත් වෙලා ඉන්නවයි කියලා ජීවිතේ පරදුවට තියලා ඒ කැපවිච්ච ස්වභාවය ඒකට කියන බුද්ධත්වයේ කියලා. පින්වතුනි මෙන්න මෙහෙමයි මේ ලෞතුරා බුදුහාමුදුරුවෝ නමකගේ පහළවීම මට සරලවම කියන්න පුළුවන්. කොහොමද? යම්කිසි කෙනෙක් බෝධිසත්වයන් වහන්සේ නමක් මේ ලෝකේ බුද්ධත්වයේ පිණිස විඳින්නා වූ දුක්ඛඳ පිළිබඳව කැපවීම පිළිබඳව අල්ප මාත්‍රයක තරම් අවබෝධයක් ලබා ගත්තොත් ඒ කෙනා පින්වතුනි කවමදාවත් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව තියෙනවා නම් පින්වතුනි හිතින්වත් පව් කරන්නේ නැහැ. හිතින්වත් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් ඇති වුණොත් එහෙම උන්වහන්සේගේ පහළවීම දුර්ලභයිනේ කියලා ශ්‍රද්ධා මාත්‍රයක් ඇති වුණොත් පින්වතුනි හිතින්වත් පවක් කරන්න හිතෙන්නේ නැහැ. අන්න බුදුහාමුදුරුවන්ගේ පහළවීම දුර්ලභ දෙයක් වෙනකොට ඒක අපිට දැනෙන හැටි. ඒක අපි දනව ගන්න ඕන හැටි. අපි තේරුම් ගන්න ඕන හැටි. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු උන්වහන්සේගේ ධර්ම විනය. උන්වහන්සේගේ ධර්ම විනය එලෙසින්ම දේශනා කරන්නා වූ එය බුද්ධ දේශනාවට අනුගතව දේශනා කරන්නා වූ දේශකයෝ මේ ලෝකේ දුර්ලභයි කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. ඒක දෙවැනි එක. පින්වතුනි අපි බුදුහාමුදුරුවෝ හඳුනගන්නේ උන්වහන්සේගේ දේශනාව හඳුනගන්නේ ආර්යයන් වහන්සේලාගේ ගුණ ටික හඳුනගන්නේ අපිට තියෙන එකම මූලාශ්‍රයනේ උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්ම විනය සංග්‍රහිත කරපු ත්‍රිපිටක ධර්මය. එහෙම නැත්නම් අපේ බණ පොත් ටික අපිට එච්චරනේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ දකින්න. අපි ගත්තොත් දීඝනිකාය සූත්‍ර පිටකයේ දීඝනිකාය සූත්‍ර තියෙනවා 34ක්. මජ්ක්‍ධිම නිකාය 152ක් තියෙනවා. ඊට පස්සේ සංයුත්ත නිකාය 7762ක් තියෙනවා. අංගුත්තර නිකාය තියෙනවා 9557ක්. එතකොට අටුවක් තියෙනවා මේවට ලියවිච්ච 20 ගාණක්. ටීකා තිබෙනවා 15ක් 20ක් අතරතුර. එතකොට මේවා පිළිබඳව ගැඹුරු අවබෝධයක් සහිතව මේවාට අනුගත වෙලා මේවාට එකතු වෙලා මේවා අවබෝධ කරගෙන දැනගෙන කියවගෙන ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේ ලෝකේ දුර්ලභයි කියලානේ කියන්නේ. පින්වතුනි යමෙකුට යම්කිසි කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනය ඒවා පිළිපදින්න බැරි බවක් හිතෙනකොට ඒවා ජීවිතයට එකතු කරගන්න බැරි බවක් හිතෙනකොට ඉස්සරෝම කියනවා සූත්‍ර පිටකේ බොරු කියනවා. එහෙම කියන අය ඕන තරම් ඉන්නවා. ඔය සූත්‍ර පිටකයේ තියෙන්නේ පසු කාලීනව හිටපු හාමුදුරුවෝ ලියපුවා. එහෙම කියලා කියනවා. ඒක මම කියන එකක් නෙවෙයි මේ සමාජයයි කියන එකක් මං කියන්නේ. එතකොට සූත්‍ර පිටකය එහෙම නැත්නම් ප්‍රාථමික මූලාශ්‍ර ටික බොරුයි කියනකොට සූත්‍ර විනය අභිධර්මයේ බොරුයි කියනකොට ඊට පස්සේ බොරු වෙනවා මොකද්ද? අටුවා ටික. අටුවා ටික බොරුයි කියනකොට ටීකා ටික, ටිප්පණි ටික, සන්නස් ටික ලියපු සමස්තම ත්‍රිපිටකේ අලලා ලියපු සමස්ත්‍ර දේවල් ටික බොරු වෙලා යනවා. එම නිසාවෙන් අපිට තියෙනවා බෞද්ධ වශයෙන් තාමත්ම බරපතල යුතුයකමක්. ඒක තමයි
අපිට සිද්ධ වෙනවා මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මනාකොට හදාරන්න. මනාකොට හදාරන්න වෙනවා. දැන් අපි දන්නවා සම්බුද්ධ ශාසනය කිව්වහම ඒකට අයත් වෙන්නේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි. භික්ෂුණීන් වහන්සේලා විතරකුත් නෙවෙයි. අප ඉන්නවනේ පිරිස් දෙක. උපාසක උපාසිකා. දැන් බලන්න හාමුදුරු කෙනෙක් මොකක් හරි අයහපතක් කරපුවාම මොකක් හරි වැරද්දක් කරපුවාම චෝදනාව කරන්නේ කොහොමද? ශාසනයේ කන අය බිහි වෙන්නේ ශාසනයෙන්ම තමයි. එතකොට මේ ශාසනයේ හාමුදුරුලා විතරද ඉන්නේ? ඇයි ගිහි අය නැත්තේ මේක? උපාසක උපාසිකා කියන දෙපිරිසට මොකද වෙන්නේ? එයාලා කන තරම මේක. එයාලා කන්නේ නැද්ද මේක? එතකොට ශාසනයේ කන අය බිහි වෙන්නේ ශාසනයෙන්ම පමණයි කියනකොට ඒක වදින ඔබටත් එක්කම. මොකද ඔබත් මේකේ අයත් වෙන අයනේ. මොකද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා 4 ගොල්ලක් ඉන්නවා. ඔය 4 ගොල්ලකින් එක ගොල්ලක් හරි මොකක් හරි කරපුවාම ඒක කෑමක් තමයි. එතකොට ඒක හාමුදුරුවෝ කරන ඒවා විතරක් නෙවෙයි. ඔබත් කරපුවාම මොන හරි එකක් මීට විරුද්ධව ඔබත් මීට පටහැනි විදියට හැසිරුණාම ඒකේ තිබෙන බරපතලකම ඔබට තේරෙන්නේ නැති වුණාට ඒකත් පරිහානියක් තමයි. ඒ නිසා මේ ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කිරීම හාමුදුරුවන්ට සීමා වෙච්ච එකක් නෙවෙයි. අපිට පින්වතුනි ගිහි පිරිස වශයෙන්ුත් ඔබ හැම දෙනාටම අවබෝධයක් තියෙන්නට ඕන. ඒ වගේම ඔබ හැම දෙනාටමත් උනන්දුවක් තියෙන්න ඕන මේ ත්‍රිපිටක ධර්මය හදාරන්න. ඉගෙන ගන්න. දැන් බොහෝ දෙනෙක් මේ ධර්මයේ භික්ෂූන් වහන්සේ පිට පමණක් පටවලා උන්වහන්සේලාට පමණක් මේක හේතු කරලා භික්ෂූන් වහන්සේට පමණක් මේක බාර දීලා එයා උත්සාහ කරනවා අතපිය දාගන්න. නෑ. ඔබ මේ මොහොතේ ඉඳලා අද ඉඳලා පටන් ගන්නට මේ ධර්මය හදාරන්න. ඉගෙන ගන්න. මේවා කියවන්න. පින්වතුනි කාමභෝගී මිනිස්සුන්ට කාමභෝගී ජනතාවට නාට්‍ය බලන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑනේ. කාමභෝගී අයට සින්දු අහන්න එපා කියලාත් නෑ. පන්සිල් වල එහෙම එකක් නෑනේ. ඊට පස්සේ කාමභෝගී අයට විනෝද වෙන්න එපා කියලාත් නෑ. ටීවී සීරියස් බර ගානක් බලන්න එපා කියලාත් නෑ. චිත්‍රපටි 2-3ක් දවසට බලන්න එපා කියලාත් නෑ. දැන් මේ දවස්වල ඕවා බහුල වශයෙන් වෙනවා. හැබැයි පින්වත්නි මේ ලෝකේ කොහෙවත් නෑ චිත්‍රපටි බලලා නිවන් දැකපු අය. මේ ලෝකේ කොහෙවත් නෑ ටීවී සීරියස් දැකලා මාර්ගඵල අවබෝධ කරගත්ත අය නෑ. සින්දු 1000ක් විතර ඇහුවත් මාර්ගඵල අවබෝධයකටපත් වෙන්නෙම නෑ. නවකතා 200ක් 300ක් කියුවත් ජීවිත අවබෝධයක් ලැබෙනවා හැරෙන්න මාර්ගඵල අවබෝධයකටපත් වෙන්න බෑ. ඒ නිසා ඔක්කොම කරන අතරතුරේදී දවසට ජීවිතේට සංසාරයට වටින සූත්‍රයක් දෙකක් කියව ගන්න බලන්න. ඒවා පොත් අරන් කරන්න ඕන දේවල් නෙවෙයි. සෑම කෙනෙක් ළඟම බහුල වශයෙන් දැන් ජංගම දුරකථනයක් තියෙනවා. මේ ජංගම දුරකථන වලට සමස්ත ත්‍රිපිටකය පුංචි ඇප් එකක් විදිහට මෘදුකාංගයක් විදිහට එකතු කරගන්න පුළුවන්. එතකොට පින්වතුනි කෑග ගහ උද්ඝෝෂණ කරන්න ඕනේ නැහැ ධර්මයේ විකෘති කරනවා අරකයි මේකයි කියලා. ඒ වෙලාවට පුළුවන් මොකක් හරි වැරදි කාරණයක් කොහෙන් හරි ඇහෙනවා නම් මේක තියනවාද? මේක ධර්මයට ගැලපෙනවද? විනයට ගැලපෙනවද? මේක කොහොමද බුදුහාමුදුරන්ගේ දේශනාවට ගැලපෙන්නේ? එන්න එතකොට වචන අල්ලගෙන එක එක්කනා කියපුවා ඒ මිනිසුන්ට විරුද්ධව උද්ඝෝෂණ පවත්වන්න යන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ.
අපි හරියට ධර්මය හදාරනවා නම් වැරදි දේවල් කියනකොට වැරදි දේවල් පෙන්නකොට අවිනය විනය විදිහට පෙන්නකොට අධර්මයේ ධර්මයේ විදිහට පෙන්නකොට අපිට පැහැදිලිව හැකියාවක් ලැබෙනවා පුළුවන්කමක් තිබෙනවා මෙන්න මේකයි යථාර්ථය මෙන්න මේකයි ඇත්ත කියලා අපිට පුළුවන් පෙන්වන්න. ඒ තැනටපත් වෙන්න පින්වතුනි ධර්මය හදාරන්න ඕන. ඉගෙන ගන්න ඕන. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ දේශනාව නොනසා අටුවාවට ගැලපෙන විදිහට ටීකාවට ගැලපෙන විදිහට ධර්මයට ගැලපෙන විදිහට විනයට ගැලපෙන විදිහට සමස්තයක් වශයෙන් උන්වහන්සේගේ දේශනාවට උචිත වෙච්ච විදිහට මේ ලෝකේ යම්කිසි කෙනෙක් බණ කියනවා නම් ධර්මයේ දේශනා කරනවා නම් ධර්මයේ පහදනවා නම් ඒක ඊ타ත්ම දුර්ලභයි කියලා උන්වහන්සේ පෙන්නනවා. පින්තුනි ඉතින් මේක මේ කාලේ ඊ타ත්ම බහුල වශයෙන් පේන දෙයක් නේ. බහුල වශයෙන් පේන දෙයක්. මේ කාරණාව පිළිබඳව දැඩිව අපි හොයලා බලනකොට මේ පිළිබඳව දැඩි විග්‍රහයකට යනකොට අපිට බහුල වශයෙන් පේනවා බුදුබණ වෙනුවට තමන්ගේ බණ බුදුබණ වෙනුවට ඒ ලෝකයේ තිබෙන ඕනේ පාකම් ඉටු කරන බණ ඉතින් විවිධාකාරයේ ධර්ම කාරණාවන් විවිධාකාරයේ ධර්ම දේශනාවන් පේනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පෙන්වන දේ තමයි තමන් වහන්සේගේ දේශනාවම සූත්‍රය විනය අභිධර්මය ලෝකයට දේශනා කරන දේශකයෝ මේ ලෝකයේ දුර්ලභයි කියන. ඒක දෙවෙනි කාරණය. තුන්වෙනි එක තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච පහළ වෙච්ච උන්වහන්සේගේ උපත සිද්ධ වෙච්ච මධ්‍ය දේශයේ ඉපදෙන්න ලැබීම දුර්ලභයි කියන එක. එතකොට මධ්‍ය දේශය කියලා ගත්තාම මධ්‍ය දේශය කියලා විග්‍රහ කරගත්තාම අපි මේ වෙලාවේ අපේ දැනුවත්තාවයට අපි මෙන්න මෙහෙම මධ්‍ය දේශය පිළිබඳව හඳුනගමු. හිමාල කඳු වැටියට ආසන්නයේ වටපිටාව. එතකොට මේ හිමාල කඳු වැටියට ආසන්න වටපිටාවේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ පුදුමාකාර වැදගත් සිදුවීම් ටිකක් තියෙනවා. ඉපදීම, එවැගේම බුද්ධත්වයේ ලබා ගැනීම, පිරිනිවන් පෑම, එවැගේම තමයි උන්වහන්සේගේ ජීවිතයේ පළවෙනි ධර්ම දේශනාව පැවැත්වීම. මේ වගේ සරල කාරණාවන් අපි ගත්තට මේවා සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ මධ්‍ය දේශය තුල. ඒ කියන්නේ මේ කාරණාවෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ජන්ම භූමියට ආසන්නව මධ්‍ය දේශය තුල ධර්මයේ විකාශනය වෙන ප්‍රදේශය තුල ඉපදෙන්න ලැබීම දුර්ලභයි කියන එක. ඊට පස්සේ ඒකේ විරුද්ධ පැත්ත තමයි ප්‍රත්‍යන්ත දේශවල උත්පත්තිය ලැබීම භාග්‍යයි කියන එක. මොනවද ප්‍රත්‍යන්ත දේශ? පින්තුනි මේ ලෝකේ තිබෙනවා ප්‍රත්‍යන්ත දේශ කියලා කොට්ටාසයක් බුදුබණ නැහෙන ධර්මයේ ගලාගෙන නොගියපු ධර්මයේ අහන්ට නොලැබෙන ධර්ම කාරණාවන් පිළිබඳ වැටහීමක් නැති බණ ඇහුවත් මිනිස්සුන්ට දඬුවම් දෙන ඊට පස්සේ බණ පොත කියවුවොත් එහෙම ඇස් දෙක අන්ධ කරන ඊට පස්සේ පිරිත් නූලක් බැන්දොත් එහෙම අත කපන ම්ලේච්ඡ මිනිස්සු ඉන්න ලෝකයක් තියෙනවා. අපිට පේන්නේ නැති තැනක. අපිට පේන්නේ නැති දිශාවක. අපිට පේන්නේ නැති ප්‍රදේශයක. මෙන්න මේ කියන ස්වභාවය මෙන්න මේ කියන ලක්ෂණය මෙන්න මේ කියන හැඩය යම්කිසි තැනක තියෙනවා නම් ඒක ප්‍රත්‍යන්තයක්. ඒ මොකද එහෙම කෙනෙකුට පින්වතුනි ධර්මයේ ගලාගෙන යන්නේ නැහනේ.
සමහර උදවිය බුදුහාමුදුරුවෝ කියන බුද්ධ කියන වචනයවත් ඊට පස්සේ මේ ලෝකේ මේ යථාර්ථය කියන ස්වභාවය අල්පමාත්‍ර වශයෙන්වත් දන්නේ නැතුව ඉපදිලා මැරිලා යන ස්වභාවයක් තියෙනවා. කොච්චර මිනිස්සු එම මැරෙනවද? අපිට පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ඉපදිච්ච රටේ පහළ වෙන්න බැරි වුණාට උන්වහන්සේගේ උපත සිදුවෙච්ච ප්‍රදේශේ ඉපදෙන්න බැරි වුණාට උන්වහන්සේගේ සුවඳ හමන භූමියක ඉපදෙන්න බැරි වුණාට උන්වහන්සේගේ පායෙන් පෑගිච්ච දූවිලි තියෙන බිමක ඉපදෙන්න බැරි වුණාට අපි වාසනාවන්තයි පින්වතුනි ඊට ආසන්න රටක හරි ඉපදිලා මේ රට ප්‍රත්‍යන්තයක් නොවි පවත්වාගෙන යන්න ලැබීම ගැන ප්‍රත්‍යන්ත දේශයක් නොවි පවත්වාගෙන යන්න ලැබීම ගැන අපේ රටේ කිලෝමීටර් දෙකෙන් දෙකට තවම පන්සල් තියෙනවා. තවම බණ අහන්න පුළුවන්. තවම පිරිත් ඇහෙන රටක්. තවම බණ පොත කියව ගන්න පුළුවන් රටක්. මේ රටෙත් ඇතැම් තැන්වල පෙනෙනවා ප්‍රත්‍යන්ත කරන්න සමහර මිනිස්සුන්ට ඕන. ඒකයි බුදු පිළිමේ තිබ්බහම මේක ගලවන්න උත්සාහ කරන්නේ. ඒකයි පිරිත් ටික දැම්මට පස්සේ ඒකට නඩු දාන්නේ. ඒකයි පන්සල් ගලවලා අයින් කරන්න කියලා කියන්නේ. ඒක තමයි පුරාවිද්‍යාත්මක දේවල් ඩෝසර් කරන්නේ. හරි ආසයි මේක ප්‍රත්‍යන්තයක් කරලා දාන්න. හරිම කැමති මේක විනාශ කරලා දාන්න. පින්වත්නි හැමෝම බුදුහාමුදුරුවන්ට ප්‍රිය නැහැ. හැමෝම ධර්මයට ප්‍රිය නැහැ. හැමෝම ආර්යයන් වහන්සේට ප්‍රිය නැහැ. ඒක ලෝකයේ තිබෙන යථාර්ථය. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ තියෙන වටිනාකම. අපි ඉපදිලා ඉන්න රටේ තියෙන වැදගත්කම. ඊට පස්සේ හතරවෙනි සහ පස්වෙනි කාරණාවන් එකටම කතා කරන්න කැමතියි. එක ළඟ යන කාරණා දෙකක්. පින්වත්නි එකක් තමයි ඉන්ද්‍රියන්ගේ අංග විකලභාවයෙන් තොරව ඉපදෙන්න ලැබීම දුර්ලභයි. පස්වෙනි කාරණය තමයි කෙලතුළු නොවි ඉපදීම දුර්ලභයි. පින්වතුනි මිනිස්සුયો අංග විකල තත්වයට පත් වෙනවා ශරීරයේ තිබෙන අවයවයන් දුර්ලභ දේවල් ටික නොලැබී ඉපදෙනවා. සමහරුන්ට ඇස් පේන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ කතා කරන්න බෑ. අපි නාපු දෙයක් තියෙනවා පින්වතුනි අපිට ඇහෙන්න නොලැබෙන දෙයක්. සමහරු ඉන්නවා පින්වතුනි ගඳ සුවඳ දැනෙන්නෙත් නැති අය. එමය ඉන්නවා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා රස දැනෙන්නේ නැති. ඒ වගේ අඩුපහඩු බහුල වශයෙන් ඇතිව මිනිස්සු ලෝකේ ඉපදෙනවා. සමහරව ස්ත්‍රීද පුරුෂද කියලා හොයාගන්න බැරි. ඒ ස්වභාව ඉපදෙනවා. කියන්නේ ස්ත්‍රීන්ද පුරුෂයන්ද පිරිමිද ගැහණුද කියලා හඳුනාගන්න බැරි ලක්ෂණ සහිතව ඉපදෙනවා. එතකොට ඒවත් ඉතින් විකලත්වයන් තමයි. භාගතුන් වහන්සේ බොහොම අවධාරණය කරලා පෙන්නනවා එහෙම උපතක් ලැබීම අභාග්‍යයි. ඒ මොකද පින්වත්නි බණ පොත කියවලා බලන්ට පිරිපුන් කයක් ඔබට ලැබිලා තියෙන පෙර වාසනාව. අනිත් එක තමයි කෙලතුළු නොවිච්ච එක. පස්වෙනි එක. කෙලතුළු නොවෙනවා කියන්නේ පින්වතුනි මන්ද මානසික නැහැයි කියන එක. හොඳ මනසක් තියෙනවා. කතා කරනකොට කටින් කෙල වැක්කිරෙන්නේ නැහැ. වම දකුණ තේරෙන්නේ නැති කෙනෙක් නොවේයි. උදේ හවස තේරෙනවා හොඳට. ගඳයි සුවඳයි වැටහෙනවා. හොඳ මනසක් තියෙනවා. එහෙම ඉපදෙන්න ලැබීම දුර්ලභයි කියලා කියන්නේ. දැන් අපිට හතර වටේම පෙන්නේ මෙහෙම කට්ටිය සමාජය අඩුයි කියලානේ ලෝකෙ අඩුයි කියලානේ. ඉන්නවා. පින්වතුනි සාමාන්‍ය මිනිස්සු වගේ එළියට බහින්නේ නෑනේ අය. අපි වගේම ජන සංඛ්‍යාවත් ඒ අයගෙත් ඉන්නවා. විශේෂ අවධානය යොමු කරන්න ඕන ළමයි කියලා අපි කියන්නේ ඒ අයට. මිනිස්සු කියලා කියන්නේ ඒ අයට. අංග විකල වෙච්ච, මනස විකල වෙච්ච,
ගත සිත දෙකම විකල් වෙච්ච කෙනෙක් කියලා ලෝකේ පහළ වෙනවා නම් ඉපදෙනවා නම් පින්වතුනි ඒක අභාග්‍යයක්. එතකොට අපි හිතන්න ඕන කෙනෙක් දැකපුවාම අපි කියනවා ඇස් පේන්නේ නැතිව ඉන්නකොට කොච්චර පවුද ඒ කෙනාගේ ඇස් පේන්නේ නැහැ. යා කොච්චර ලස්සනයිද. ඇයි ඇස් පේන්නේ නැත්තේ යාගේ කියලා අපිට ලොකු සංවේගයක් එනවා. පවුනේ කියලා අපි කියනවා. එහෙම නැත්නම් අපිට හිතෙනවා. ඇස් දෙක කාගේ හරි පේන්නේ නැත්නම් ඒක පවු නම් ඇස් දෙක පේන්නේ පිනට නෙවෙයිද? පිනට. කන් ඇහෙන්නේ නැති කෙනෙක් දැක්කහම පවුනේ කියලා හිතනවා නම් අපිට කන් ඇහෙන්නේ පිනට නෙවෙයිද? කතා කරන්න බැරි කෙනෙක් දැකපුවාම අනේ පවුනේ කියලා හිතනකොට කතා කරන්න පුළුවන් පිනට නෙවෙයිද? මන්ද මානසික කෙනෙක් දැක්කට පස්සේ කෙලතුළු කෙනෙක් දැක්කහම අනේ පවුනේ කියලා කියන අපි කතා කරන්න පුළුවන් හොඳ මනසක් තියෙන අය දැක්කාම පිං නේද කියලා කියන්නේ නෑනේ. ඒ පිං තමයි. පිංගුතුනි ඒ නිසා ඒ පින අවභාවිතා කරන්නට අවශ්‍යතාවයක් නෑ. ඒක ස්වභාවිතයේ යොදවන්න ඕන. අවසාන කාරණය තමයි පිංගුතුනි කුසලයට ඡන්දේ ඇති කෙනෙක් කියලා ඉපදෙන එක ලෝකේ දුර්ලභයි. ඒක කොයි කාලෙත් එහෙමයි. පිනට කුසලයට කැමති කෙනෙක් වෙලා ඡන්දේ තියෙන කෙනෙක් වෙලා ලෝකෙ ඉපදෙන්න ලැබෙනවා නම් පින්වතුනි ඒක පුදුමාකාර වාග්යක්. ඒ මොකද පින්වතුනි උපදේදිම ඉපදෙනකොටම මිනිසුන්ගේ පිංසිත කුසල් සිත පාපී මගට යොමු වෙච්ච සිතක් බවට පත් වෙලා ඉපදෙනවා නම් දේශ බහුල නම් ඒ වගේම ලෝභ බහුල නම් මෝහය බහුල කරගත්ත තැනක ඉපදෙනවා නම් එමෙන්න සිතුවිලි බහුල ලෙස භාවිත සිතකින් ඉපදෙනවා නම් ඒ කෙනාට ධර්ම මාර්ගයේ ගත කරන්න බොහෝම අමාරුයි. ලොකු වෙහෙසක් දරන්න ඕන. ලොකු පරිශ්‍රමයක් දරලා තමයි ඒ තැනටපත් වෙන්න ඕන. හැබැයි යම් කිසි අය උපදිනවා පින්වතුනි මේ ලෝකේ පේනවා. ඒ අයගේ කුඩා කල පටන්ම ජීවිතේ සංවර්ධනය වෙන්නේ කුසල ඡන්දය ඇතිව. පිනට කැමැතිව. දැන් මේ බණ අහන කොටත් ධර්ම දක්ෂිනාව අපි දන්නවා වැඩිහිටියෝ විතරක් නෙවෙයි. මේවා අහන ළමයි ඉන්නවා. ඒ වගේම පාසල් යන දහම් පාසල් යන අපේ දරුවෝ ඉන්නවා. ඒ අය මේවා බොහෝම උනන්දුවෙන් යුක්තව ශ්‍රවණය කරලා අහලා බලලා මේවා ලියනවා ගොනු කරනවා. එනිසා එවැනි කුසල ඡන්දයක් ඇති කෙනෙක් කියලා ඉපදෙන්න ලැබීම පිනට දහමට නැඹුරු බණ අහන්නට දන් දෙන්න කැමති කෙනෙක් කියලා ඉපදීම ලෝකේ දුර්ලභයි. පින්වතුනි බලන්න දුර්ලභ කාරණා 6ක් බුදුහාමුදුරුවන්ගේ පහළවීම, උන්වහන්සේගේ ධර්මයේ ලෙසින්ම දේශනා කරන දේශකයන් වහන්සේලාගේ පහළවීම, ධර්ම විනය සහිතව ඒ ධර්ම දේශනා පවත්වන අය, ඒ වගේම තමයි බුදුන් වහන්සේ උපන් මධ්‍ය දේශයේ ඉපදෙන්න ලැබීම, ඒ වගේම තමයි ඉන්ද්‍රියන්ගේ විකලත්වයෙන් තොර බව, කෙලතුළු නොවුණු බව, ඒ වගේම තමයි කුසල ඡන්දේ සහිත ජීවිතය. මේවා දුර්ලභ දේවල්. දැන් ඔබ විනිශ්චයකටපත් වෙන්න මේ කාරණා 6 ඔබට ලැබිලා තියෙනවා. මේ කාරණා 6 තුල ඔබගේ ජීවිතය ගෙවෙනවා. මේ කාරණා 6 ලෝකේ පවතිනවා. මේ කාරණා 6 තුලින් ඔබ ලබා ගත්තා වූ ලාභය කුමක්ද? ඔබ දැන් විනිශ්චය කරන්න හිතන්න. එය ඔබටම බාර කරනවා. ඔබ නැවත විතර්කයකටපත් වෙලා නැවත ඒ තුල යහපත ගොඩනගා ගන්නට ඔබට මේ ධර්ම අනුශාසනාව, මේ දහම් කරුණු 6 පාතුභාව සූත්‍රයේ පෙන්නපු මේ ධර්ම කරුණු ඔබට ඒකාන්තයෙන්ම යහපත පිණිස, ජීවිතයේ දියුණුව පිණිස, සාර්ථකත්වයේ පිණිස, උභයාර්ථ දියුණුව පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් සූදානම් වෙන්නේ ධර්ම දක්ෂිනාවට දායකත්වයේ සපයපු පින්වතුන් සිහිපත් කරලා ඒ අයට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම සඳහා අපි මුලිනුත් සඳහන් කළ ආකාරයට අද දවසේ
ධර්ම දක්ෂිනාවේ දායකත්වයක් විදිහට 53න් 23 යෝධ මාවත සිද්ධමුල්ල පිළියන්දල පදිංචි නාලිකා දිසානායක මහත්මියත් නවීරා දිසානායක දියණියත් කියන දෙපළ දායකත්වයක් සපයනවා. ඒ අය අරමුණු වශයෙන් තබාගෙන තිබෙන්නේ 2020 මැයි මාස 1 වෙනිදාට ඒ පින්වතුන් අතරින් වියෝවී වසර 5ක් ගත වෙන රවී දිසානායක ස්වාමි පුරුෂයාට පියතුමාට මතු සංසාර භවයේදී මෙවන් අඩු ආයුෂයෙන් අකල් මරණයට පත් නොවේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කිරීම. ඒ වගේම තමයි අවසානයේදී මෙම ධර්ම දානයේ නිවන් අවබෝධයේ පිණසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව නාලිකා දිසානායක මහත්මියත් නවීරා දිසානායක දියණියත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි පරලෝ සැපත් දයාරත්න දිසානායක පියාණන්ට මුත්තාට සහ වර්ග පරම්පරාගත සංසාරගත මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරනවා. ඒ වගේම තමයි සුජීවත්ව සිටින දෙපාර්ශවයේ දෙමාපියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ධර්මදේශනාව තුලින් අපේක්ෂා කරනු ලබනවා. ඒ වගේම තමයි තවත් දායකත්වයක් විදිහට අපි ඉහතින් සඳහන් කරපෝ පොළොන්නරුව විජයබාහුපුර සිංහපුර වීරසිංහ මාවතේ පදිංචි එම්.ඒ. වීරසිංහ මහතා විසින් ධර්මදේශනාවට දායකත්වයේ සපයනවා. ඒ පින්වතුන් අපේක්ෂා කරනු ලබන්නේ අප්‍රේල් 12 වන දිනට 73 වන උපන්දිනයේ සැමරූ එම්.ඒ. වීරසිංහ මහතාටත් අප්‍රේල් 11 වන දිනට උපන්දිනයේ සැමරූ තෙසංගා රුවින්දි වීරසිංහ මිනිබිරියටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කිරීම. ඒ වගේම තමයි සුජීවත්ව සිටින පවුලේ දරු මුණුපුරු සියලු දෙනාටත් පවුලේ සැමටත් නිරෝගී සුවය පිණිස මේ ධර්ම දානමය පින හේතු වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කිරීම. ඒ වගේම තමයි කේ.පී. චන්ද්‍රසාන්ති ආදරණීය භාර්යාව ඇතුළු පවුලේ මියගිය ඥාති මිත්‍රාදීන්ට සහ දෙපාර්ශවයේ දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම තමයි විශේෂයෙන්ම පොදු ප්‍රාර්ථනාවක් විදිහට කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සහ දේශකයන් වහන්සේට net fm කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරගෙන තමයි එම්.ඒ. වීරසිංහ මහත්මයා දායකත්වයේ සපයන්නේ. එම්.ඒ. වීරසිංහ මහත්මයා ප්‍රාර්ථනා කරන විදිහටත් ඒ වගේම නාලිකා දිසානායක මහත්මිය නවීරා දිසානායක දියණිය කියන දෙපළ ප්‍රාර්ථනා කරන විදිහටත් ඒ පින්වතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු සමස්ත ඥාති වර්ගයාට ඥාතීන්ට හිතවතුන්ට පවුලේ අයට හැම දෙනාටම මේ පින අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වීම තුලින් එයාගේ සාංශාරික ගමන කෙටි වේවා. නුදුරු භවයකදී ඒ හැම දෙනාටම චතුරාර්ය සත්‍ය තිලක්ෂණය අවබෝධ කරගෙන සුගතිගාමීත්වය තුල නිවන් අවබෝධයේ පිණසම මේ පින කුසලයේ හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම තමයි ධර්මය ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටමත් ඒ වගේම තමයි නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන හැම දෙනාටමත් උපන්දිනයේ සමරපු හැම දෙනාටමත් ධර්ම දානමේ පින්කමට දායකත්වයේ සපයපු පින්වතුන් හැම දෙනාටමත් ධර්ම දක්ෂිනාව සමග එකතු වෙච්ච හැම දෙනාටමත් net fm කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබේවා. දිගාසිරි සම්පන්නිය ලැබේවා. නුවර දළදා හාමුදුරුවන්ගේ අටමස්ථානේ 12 මස්ථානේ ආශිර්වාදයේ ලැබේවා. ජයසිරිමා හාමුදුරුවන්ගේ රැකවරණය ලැබේවා. ඔබ හැම දෙනාටමත් මේ ධර්ම දාණය සිත තුළ තැම්පත් කරගෙන එය පුරුදු පුහුණු කිරීම තුළින් ඉක්මන් භවයකදී නුදුරු භවයකදී එක බණපදයක් ඇහෙන වෙලාවකදී එකම සාදු නාදයක් මැද්දේ එකට නිවන් දකින්නට මේ පින කුසලයේ හේතු වාසනාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. ධර්මයේ ශ්‍රවණය කරපු ධර්ම දක්ෂිනාවට සමන් යොමු කළ ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.